හරි අපි ඔගොල්ලන්ගේ කියන්නේ 10 වසරින් ඔයගොල්ලොන්ගේ සහ මේ මගේ ගෲප් එකේ ඉන්නවා තව 11 වසර ළමයිනුත් ඉන්නවා. මොකද අර පාඩම් අගාරිච්ච ළමයිවත් මම සම්බන්ධ කරනවා මේ 10 වසරේ පාඩම් එක්ක. 10 ශ්‍රේණියට අදාළ ක්ලාසස් එක්ක සම්බන්ධ කරනවා මේ මොනවාද 11 වසර ළමයිවත් පාඩම් අගාරිච්ච සහ මේ වෙද්දි කරලා තියෙන ඕනේ ඒවා කෙරිලා නැති කට්ටිය මගේ පන්ති වලට දැන් මේ එකපාරට සම්බන්ධ වෙද්දි මම ඒවට මේ 10 වසරේ වලටත් දාලා තමයි ගන්න. ඒතකොට මේක දැන් මේ අද බලන මේ ක්ලාස් රෙකෝඩින් එකත් 10 වසරේ ආය වගේම 11 වසර ළමයිතු බලනවා වෙන්න පුළුවන්. එතකොට මගේ ළමයි එතකොට මේ අපි දැන් 10 ශ්‍රේණියේ මගේ 10 ශ්‍රේණියේ ක්ලාස් එකේ අපි අන්තිමට කරේ 4 වෙනි පාඩම. ඒක ඉවරයි. ඒ පාඩම ඉවරයි. එතකොට දැන් අපි කරන්න යන්නේ 5 වෙනි පාඩම. පටන් ගන්න යන්නේ අද අලුත් පාඩම. මෙහෙයුම් පද්ධති කියන පාඩම ඔපරේටිං සිස්ටම්. එතකොට මේ පාඩම තියරි පාඩම. මේ පාඩම සංකීර්ණ පාඩමක් නෙමෙයි. මේ පාඩම පොඩ්ඩක් මතක තියාගන්න අමාරු පාඩමක් විදිහට තමයි මම දකින්නේ. මොකද පොඩ්ඩක් කරුණු වල තියෙනවා පොඩ්ඩක් දිග වැඩිකමක් සහ මතක තියාගන්න ගොඩක්ම අමාරු. ඔයගොල්ලන්ගේ අච්චුපුතේ තියෙන පිළිවෙලට මතක තියාගන්න ඕන පුළුවන් පිළිවෙලක් තියෙනවා. සාමාන්‍ය අපේ මොළයට මතක තියාගන්න පුළුවන් පිළිවෙලක් තියෙනවා සහ අර ඒක වැඩ කරන විදිහ මම උදාහරණයක් විදිහට කිව්වොත් දැන් තේ එකක් හදන්න දන්නේ නැති ළමයිට තේ එකක් හදන්න පුරුදු කරනවා. මෙන්න මේ පියවරවල ටික මතක තියාගෙන ඔයා තේ එක හදන්න කියලා. එතකොට පළවෙනියටම කරන්න ඕන පියවර ඉස්සල්ලාම යාට කියනවා. තුන්වෙනියට කරන්න ඕන පියවර ඊළඟට කියනවා මතක තියාගන්න කියලා. ඊළඟට දෙවෙනියට කරන්න ඕන පියවර කියනවා මතක තියාගන්න කියලා. ඊළඟට පස්වෙනියට කරන්න ඕන පියවර මතක තියාගන්න කියන. ඊළඟට හතරවෙනියට අර ඒ වගේ ෆුල් කන්ටෙන්ට් එක තිබ්බත් මතක තියාගන්න පුළුවන් වෙන්නේ අපිට හරි පිළිවෙලකට ස්ටෙප් බයි ස්ටෙප් හරි පිළිවෙලකට තිබ්බොත්. හරි රයිට් කරෙක්ට් ඕඩර් එකේ තියෙනවා. කරෙක්ට් ඕඩර් එකේ තියෙනවා නම් තමයි ලේසියෙන් මතක තියාගන්න පුළුවන්. ඒක නිසා පොඩක් කරෙක්ට් ඕඩර් එකේ නැතිකමක් තියෙනවා කන්ටෙන්ට් එකේ පාඩම තුල ටෙක්ස්ට් බුක් එකේ. ඒක නිසා එහෙන් ප්‍රශ්නයක් ඇති වෙනවා. මම කරන මේ පිළිවෙලට මම මේකේ සියුම් ඔයගොල්ලන් තේරෙන්නේ නැති තැන් වලින් මම කරන පිළිවෙල පොඩි වෙනසක් කරලා දිනවා. ඒක ඔයගොල්ලන්ට තේරෙන එකක් නැහැ. හැබැයි ඔයගොල්ලන්ට ඔලුවට යයි ගන්නට. හරි නෝට් එකත් එක්ක මම නෝට් දෙන්නේ නැහැ. ලොකුට ඔයගොල්ලෝ දන්නවා. හැබැයි දෙන නෝට් එකත් එක්ක ෂෝට් නෝට් එකත් එක්ක වගේ පිළිවෙලට හරියට බලාගෙන හරියට කන් දෙකෙන් අහගෙන වෙන වැඩ කරන්න තු මොලේට දාගත්තොත් මේක අනිවාර්යෙන් ඔලුවට යනවා. අර කරෙක්ට් ඕඩර් එකේ නැති ලොකු හැලී ටික කියවනවට වඩා. හරි එතකොට 11 වසර ළමෙක් නම් මේක බලනවා මගේ ළමෙක් මේ සැරේම මේක ඉවරයක් කරන්න. 10 වසරේ කට්ටියත් මේක එකපාර ඔලුවට දාගන්න. ඔයගොල්ලෝ මේ පාඩම ආයෙ බලන්න තියාගන්න දෙයක් නෙමෙයි. මේ පාඩමේ ස්වභාවයත් එක්කම මේක ආයෙ බලන්න තියාගන්න එපා. මේක එකපාර අල්ලගන්න මේ පාඩම අලුත් පාඩම. රයිට් හරි එතකොට තව දෙයක් මොකද මතක් කරන්න තියෙනවා. මේ පාඩම මම දාන්නේ මේ 10 වසරේ ක්ලාස් එකේ ඔයගොල්ලෝගේ අවුරුද්දට
පස්සේ සතියේ අවුරුද්දට පස්සේ සතියේ ක්ලාස් එක වෙනුවෙන් මං හිතන්නේ මේක දාන්න තියෙන්නේ. ඒ කියන්නේ දැන් මම ක්ලාස් අප්‍රේල් මාසේ අන්තිම සතියේ මම ඔයගොල්ලන්ට ෆිසිකල් ක්ලාස් එක කරා සහ රෙකෝඩින් එකත් මම දැම්මා. ඒ සතියට අවශ්‍ය දේ කරලා තියෙන්නේ. හැබැයි මට මතකයි ඊට කලින් සතියක මම කරේ නෑ වගේ එක. මම හරියටම බලලා මෙසේජ් එක දාන්න ඔයගොල්ලන්ගේ ගෲප් එකේ හරියටම මම බලලා මෙසේජ් එක දාන්න. සමහර විට මම දැම්මා වෙන්න පුළුවන්. මට හරියට මතක නෑ මේ ටික මම ගොඩක් ගෲප්ස් වලට දානවා දැම්මා. 6 වෙනි ඉඳන් A level O level A level ඔක්කොම ක්ලාස් වලට දාන්න මට හරියට මතක නෑ ඔයගොල්ලන්ට සතිය වෙනුවෙන්ද පාඩම දාන්න තියෙන්නේ කියලා මම ඒක මෙසේජ් එකක් දාන්නම්. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන අතරේ ඔයගොල්ලෝ දන්නවා මොන සතිය වෙනුවෙන්ද මේ දාලා තියෙන්නේ කියලා මම ගෲප් එකේ දානවනේ මෙසේජ් එක. මොකද මම අනිවාර්යෙන් දානවා ඒක මොකද මේ මම කීයටවත් මේ ක්ලාස් කැමතිම නැති වැඩක් තමයි ක්ලාස් අඩුවේ. ඒ කියන්නේ මම ක්ලාස් වීඩියෝ එක දාන එකේ ක්ලාස් එක කිරීමේ ප්‍රමාදයක් ඇති වුණා. ප්‍රමාද වෙන්න පුළුවන්. හැබැයි ක්ලාස් අඩුවෙන් කරලා අය කිරීම ගන්න මම කීරොත් මම අකමැතිම දේ තමයි ඒක. ඒක නිසා කවුරු කිව්වත් නැතත් කවුරු ඇහුවත් නැතත් මම මතකයේ තියන් ඉඳලා මම නෝට් කරන් ඉඳලා මට මිස් වුණාද ක්ලාස් එකක් ඒ සතිය වෙනුවෙන් මම පාඩම දෙනවම ඒක ඔයගොල්ලෝ හොඳටම දන්නවා. ප්‍රමාද වෙන්න පුළුවන්. ප්‍රමාද වුණත් හැම සතියෙම කව කරලා ඇති. මොකද ඒක මගේ වගකීම යුතුයකම. හරි. උදේට අපි අලුත් පාඩම පටන් ගන්නවා පස්වෙනි පාඩම. මාතෘකාව දාගන්න. මෙහෙයුම් පද්ධති. බෝඩ් ලියන්න පාඩ පෑන් වල ලියන්න. සම්පූර්ණ නෝට් එක. පිටුවල හොඳට ඉඳ අරගෙන ලියන්න කියලා තියෙන්නේ මම. මෙහෙම පද්ධති කියලා මාතෘකාව දාගන්න පස්වෙනි පාඩම ඔපරේටින් සිස්ටම් 10 ශ්‍රේණියේ පස්වෙනි පාඩම. ICT 10 ශ්‍රේණිය පස්වෙනි පාඩම මෙහෙම පද්ධති ඔපරේටින් සිස්ටම්ස් මාතෘකාව දාගන්න. හරි එතකොට පුතේ දැන් මේක ලියන්න දෙන වෙලාවල් මම අඩුවෙන් දෙන්නේ. දැන් මම ක්ලාස් එක මේ වීඩියෝ එක විනාඩි 45ක් විතර වෙන්න පුළුවන්. විනාඩි 45ක් කියන්නේ පැය දෙකක හරියට ක්ලාස් එක. මොකද ලියන්න වෙන දේවල් දෙන වෙලාව මම දෙන්නේ. ඒක ඕගොල්ලෝ වීඩියෝ එක නතර කරලා පෝස් කරලා තමයි කරගන්න. හරි. ඒ කියන්නේ වීඩියෝ එකක් ඉදලා දෙන්නේ මේක නතර කරලා කරන්න පුළුවන් වැඩ. මේක තේරෙන දේවල් ආය ආපස්සට අරගෙන බලන්න පුළුවන්. මේ සීලොම දේවල් කරගලා යන්න පුළුවන් විදිහ තමයි මේක දෙන්නේ. එතකොට මේකේ දෙන ටයිම් මේ වීඩියෝ එකේ තියෙන ඩියුරේෂන් එක නෙමෙයි ක්ලාස් එකේ ඔයගොල්ලන්ට හරියට නතර කර නෝට් ලියලිය තේරුම් අරන් යන්නේ. ඔයගොල්ලන්ට මේ ක්ලාස් මේ වීඩියෝ එක බලලා වෙද්දි පැය දෙකක් විතර යන්න ඕනේ. ක්ලාස් වෙලාව වගේ යන්න ඕනේ. මේ විදිහට බලලා මේ දෙන්නේ. හරි. එතකොට ඔපරේටින් සිස්ටම් එකක් කියන්නේ මොකද්ද? ඔපරේටින් සිස්ටම් එක කොහේ ඉඳන්ද වැඩ කරන්නේ? ඔපරේටින් සිස්ටම් එක කොයි වෙලාවෙද වැඩ කරන්න පටන් ගන්නේ? ඔපරේටින් සිස්ටම් එක මොකටද තියෙන්නේ? කියන දේවල් ටික උඩට දාගන්න වෙනවා. මේ පාඩමේදී නැත්නම් මේ පාඩමේ කියලා වැඩන්නේ මේ පාඩමේ නමම ඔපරේටින් සිස්ටම් මෙහෙම පද. එතකොට අපි ඒව තමයි ඉගෙන ගන්න ඔපරේටින් සිස්ටම් එක කියන්නේ මොකද්ද? ඔපරේටින් සිස්ටම් එක මොකටද තියෙන්නේ? ඔපරේටින් සිස්ටම් එක පටන් ගන්න කොයි වෙලාවෙද වැඩ කරන්නේ? ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්න කලින් කොහෙද තියෙන්නේ? ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන වෙලාවෙදි කොහෙද තියෙන්නේ? ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන වෙලාවෙදි කොහේ ඉඳන්ද වැඩ කරන්නේ? ඔපරේටින් සිස්ටම් එක වැඩ කරද්දී කොහොමද වැඩ කරන්නේ? ඔපරේටින් සිස්ටම් එකෙන් තියෙන ප්‍රධාන ප්‍රයෝජන මොනවාද? රාජකාරී මොනවාද යන්නේ? මේ වගේ දේවල් ටිකක් තියෙනවා කතා කරන්න. හැබැයි ඔය ඔපරේටින් සිස්ටම් වල ඔය දේ කතා කරන්න කලින් ඔපරේටින් සිස්ටම් වල ඔය දේවල් ටික කතා කරන්න කලින් ඕකට අවශ්‍ය තියෙනවා බෑග්ග්‍රවුන්ඩ් එකක් අපේ ඔළුවේ තියෙන්න ඕනේ. ඒක නැතුව මේ දේවල් ටික කතා කරන්න බෑ. ඔපරේටින් සිස්ටම් එක සම්බන්ධ ඔය දේවල් ටික ඉගෙන ගන්න කලින් ඔය දේවල් වලට සම්බන්ධ දේවල් ටිකක් තියෙනවා. අපි දැනගෙන ඉන්න ඕන දේවල් ටික. හරි. කම්පියුටර් සිස්ටම් එක. කම්පියුටර් සමස්ත කම්පියුටර් සිස්ටම් එකම මොකක්ද? කම්පියුටර් සිස්ටම් එකේ
ඔපරේටින් සිස්ටම් කියන දේ මොන වගේ තැනකද තියෙන්නේ? කම්පියුටර් සිස්ටම් එක ඇතුලේ ඉන්න ඔය දේවල් වලින් RAM එක කියන්නේ කවුද? RAM එකේ කාර්යභාරය මොකක්ද? දැන් RAM එක හිතන්න පුළුවන් RAM එක මේ ඔපරේටින් සිස්ටම් එකට අදාළ නැහැ නේද? නෑ අදාළ නැහැ නේ අදාළයි. හරි. අදාළයි. ඒකට RAM එක සම්බන්ධ විස්තරය ඔයගොල්ලෝගේ ඔළුවේ තියෙනවනේ මේක ඉගෙන ගන්න. හැබැයි ඒක අච්චු පොතේදී වෙලා නැහැ. අච්චු පොතේදී වෙලා නැහැ කියන්නේ ගොඩාක් ඉතින් ගුරුවරුන්ගේ අතින් ඕක වෙන්නේ නැහැ. මොකද අච්චු පොතේ තියෙන දේ මේගොල්ලෝ කරා. අර අච්චු පොතේ තියෙන දේ තමයි අපිත් ගන්නෙ. හැබැයි ඉතින් හරි ගුරුවරයෙක්ට තේරෙන්න ඕනේ ඉස්සෙල්ලා මේකට අවශ්‍ය පිටිය සකස් කරලා ඉන්න. පිටිය සකස් කරන්න වෙනවා ක්‍රීඩා කරන්න කලින්. එතකොට ඒක නිසා පිටිය සකස් කරන්න ඕනේ අපි නේද? නැත්නම් හරියට ක්‍රීඩා කරන්න බැරි වෙනවා. ඒතකොට ඔපරේටින් සිස්ටම් ක්‍රීඩාව කරන්න නම් මේකට අවශ්‍ය පිටිය සකස් කරගන්න වෙනවා. ඇත්තටම අච්චු පොතේ හරියට පිටිය සකස් කරලා නැහැ. එතකොට ඒක නිසා හරියට මේ නිකන් පොතේ පතේ කියවලා දැනුම තියෙන අය නෙමෙයි ICT කියන්නේ ප්‍රැක්ටිකල් විෂයක්. ඒක ICT කියන දේ තුල හරි තාක්ෂණික දැනුම ඇතුළුව දැනුම පුරවගත් අය ගුරුවරු දන්නවා. එතකොට මේක කොහොමද මේ දේවල් කරන්න ඕන උගන්වන්න ඕන කොහොමද කියලා. එතකොට මේ මම කී හිටියේ RAM එක සහ RAM එකේ කාර්යභාරය මේකට සම්බන්ධකමක් නැහැ කියලා අපිට කියන්න බෑ. ලොකු සම්බන්ධකමක් තියෙනවා. ඒක කාර්යභාරය අපි දැනන් ඉන්න ඕනේ මේකට එන්න කලින්. හරි. ඒක පැහැදිලිවම වාක්‍යයෙන් කියන ජෝදෙන්න දැම්ම. ඔයගොල්ලන්ට ඉස්සරහට තේරෙයි ඔපරේටින් සිස්ටම් එක බූස්ට් අප් ලෝඩ් එකකින් RAM එකට ලෝඩ් කරනවා කියලා විතරක් අචුපතේ තියෙනවා. ඒක විතරයි තියෙන. ඉතින් හට දෙයක් නැහැ. වෙන අනිත් පාඩම් වල RAM එක ගැන කියලා දීලා තියෙනවා. හැබැයි හරියටම කාර්යභාරය මොකද්ද මේ RAM එකේ ඇත්තටම මොකද්ද වෙන්නේ කියන එක අපි දන්න සිංහලෙන් ඔලුවට දාගත්තම තමයි අපේ පිටිය සකස් වෙන්නේ RAM එක කියන්නේ මොකද්ද කියලා. ඒක අතර තියෙන ඔපරේටින් සිස්ටම් එකේ තියෙන මොකද්ද සම්බන්ධය? උතර ඔය වගේ දේවල් ටික. ඊළඟට හાર્ඩ් ඩිස්ක් එක. හાર્ඩ් ඩිස්ක් එකේද ඔපරේටින් සිස්ටම් එක ඉන්නේ. ඔපරේටින් සිස්ටම් එකේ ඉන්නේ RAM එකේද? හાર્ඩ් ඩිස්ක් එකේ ඉන්නද ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්නේ? නැත්නම් RAM එකේ ඉන්නද ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන්නේ? දැන් ඔපරේටින් සිස්ටම් එකේ ඉන්නවා කියන එක වෙනයි වැඩ කරනවා කියන එක වෙනයි. අපි ඉන්නේ ගෙදර වැඩ කරන තැන නේ. අපි ඉන්නේ වැඩ කරන තැන අපි වැඩ කරන්නේ ගෙදර නෙමෙයි ඉන්නේ. අපි ඉන්නේ ගෙදර වැඩ කරන්නේ work place එකේ. එතකොට ඔයගේ ඔපරේටින් සිස්ටම් එකක් ඉන්න තැනක් තියෙනවා කම්පියුටර් එකේ. ජීවත් වෙන තැනක් තියෙනවා. කම්පියුටර් එක ඇතුලේ ඔපරේටින් සිස්ටම් එක වැඩ කරන තැනක් තියෙනවා. හරි. එතකොට හાર્ඩ් ඩිස්ක් එක ඔපරේටින් සිස්ටම් එක ඉන්න තැනද වැඩ කරන තැන? RAM එක ඔපරේටින් සිස්ටම් එකේ ඉන්න තැනද වැඩ කරන තැන? හරි. එතකොට හાર્ඩ් ඩිස්ක් එක මොකද කාර්යභාරය? RAM එකේ ප්‍රධාන කාර්යභාරය මොකක්ද? RAM එකේ ස්වභාවය මොකක්ද? ඒකත් එක්ක ඔපරේටින් සිස්ටම් එක කොහොම සම්බන්ධ වෙන්නේ? හරි මම මේ තාම පාඩමට ආවේ නැහැ. ඔයගොල්ලන්ට තාම මේ පොඩ්ඩක් සකස් කරනවා මේක. මේ සකස් කරගෙන ඉන්නේ. හරි. ඒකෙන් පාඩමට හිමීට අපි ප්‍රවේශ වෙනවා. එතකොට ඔයගොල්ලන්ට ඔළුවට හරියට ෆ්ලෝ එකේ යනවා. හරි. රයිට්. එතකොට අපි ඒකින්ද මේකට අවශ්‍ය දේවල් ටික ඉස්සලා වටපිටාව සකස් කරගෙන ඉමු. හරි. අවශ්‍ය දේවල් වටපිටාව සකස් කරගෙන ඉමු. ඒ වටපිටාව සකස් කරලා ඉවර වෙලා ඇතුල් වෙමු ඔපරේටින් සිස්ටම් කියන තැනට. හරි. එහෙම තමයි ඔයගොල්ලන් අචුපතේ තියෙන්නේ. ඒක නිසා අපි මේ විදිහට මම අචුපතේ තියෙන විදිහට මම අචුපතේ තියෙන විදිහට මම හරි. ඊට වඩා දේවල් ටිකක් මම කියලා දෙන්න ඇවිල්ලා ඒකට අවශ්‍ය පිටිය සකස් කරන එක විතරයි. හරි. ඒක අනිවාර්යෙන් කරන්නම ඕන දෙයක්. හරි. එතකොට දැන් ඔයගොල්ලෝ මතක තියාගන්න මේක මම අනිවාර්යෙන් කියන්න ඕන දෙයක් මේ කොරෝනා කාලේ දැන් මේ කාලේ ලොක්ඩවුන් කාලේ මේ වීඩියෝ දානවා සෑහෙන ෆ්‍රී වීඩියෝස් දානවා YouTube එකේ. හරි ඔය ඔක්කොම බලන්න යන්න එපා කරුණා කරලා ඔය බලන්න යන්න එපා. ඔය බලනවනේ ඕගොල්ලන්ට මම හමුළු මගේ හදවතින්ම කියන්නේ මගේ මේ පුවකමක්වත් ඊර්ෂ්‍යාවකට මොකටවත් නෙමෙයි. ඕගොල්ලෝ මගේ ක්ලාස් එකේ ඉන්නවනම් හරි. ඕගොල්ලෝ යනවා මගේ වැඩ පිළිවෙල.
ඕගොල්ලෝ වෙන කෙනෙක්ගේ ක්ලාස් එකක ඉන්නවා නම් ඕගොල්ලෝ යනවා එයාගේ වැඩ පිළිවෙල. හරි. එතකොට ඔයා උතුම් දැන් ඔයා කෙනෙක්ගේ වීඩියෝ බලනවා නම් ඔයා යන්නේ එයාගේ වැඩ පිළිවෙල. හරි. ඒක නිසා මට කිසිම ඉරිසියාවක් නැහැ යන්න ඕනේ ඒ ක්ලාස් එක. එතකොට මම මේ කා ගැන හිතලාද කියන්නේ? මම හිතන්නේ ඕගොල්ලෝ ගැන හිතලා තමයි මේ කියන්නේ. මට වැඩක් නැහැ. ඒ කෙනාට වැඩකුත් නැහැ. ඕගොල්ලෝ තමයි මාරු වැටෙන්නේ. හරි. ඕගොල්ලෝ තමයි මාරු වැටෙන්නේ. ඕගොල්ලන්ගේ රිසල්ට් එක ගැන මම හිතලා කියන්නේ. ඕගොල්ලෝ රිසල්ට් එකක් දානවා නම් අනිවාර්යයෙන් එක ගුරුවරයෙක්ගේ එක උපදේශක් මත එක ගුරු ශෛලයක් යටතේ කරුණු වලට දාගෙන එක වැඩපිළිවෙලක එක ප්ලෑන් එකක යනවා. හරි. ගුරු ශෛලය මාරු වෙදී දැන් එකම විෂය ගුරුවරු දෙන්නෙක්ගෙන් ඉගෙන ගත්තොත් එහෙම. ගුරු ශෛලය වෙනස්. ඔලුවට යන වෙනස්, කරුණු වෙනස්, ඔලුවට යන විදිහ වෙනස්. සමහර කන්ටෙන්ට් වල වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒක නිසා කීරොත් එක් කරන්න එපා. මේ කාලේ විශේෂයෙන් මේ කාලේ තමයි ළමයි වගේ අමාරු වල වැටෙන්නේ. මොකද්ද YouTube එක ෆ්‍රී. දැන් මාත් දානවා තමයි. මා සමහරව දානවා. එහෙමයි කියලා දැන් මම මගේ ළමයිට කියන්නේ එහෙම කරන්න එපා. ඕගොල්ලන්ගේ විෂයන් වලට අදාළ පැහැදිලි එක ගුරුවරයෙක් සහ එක වැඩපිළිවෙලක් තියාගෙන ඉන්න. ඔගොල්ලෝ වැඩිපුර වීඩියෝ බැලුවා කියලා කීරොත් ඔගොල්ලෝට වැඩි රිසල්ට් එකක් එන්නේ නැහැ. ඔගොල්ලෝ වලේ වැටෙන එක වැටෙනවා අද කිව්වා කියලා මතක තියාගන්න. ඔගොල්ලෝ අනිවාර්යෙන් අසාර්ථක වෙනවමයි. ඇයි එහෙම කියන්නේ? ඔගොල්ලෝගේ ඔළුවට ඒක ගැලපෙන්නේ නැහැ. ඔයගොල්ලන් ඔළුවට ඒක ගැලපෙන්නේ නැහැ. හරි. මොකද විෂයන් තියෙනවා ඔයගොල්ලන් 9. විෂයන් 9ක් තියෙනවා. හරි. විෂයන් 9ක් තියෙනවා. විෂයන් 9ක් නෙමෙයි දැන් මේකේ A level අයට උනත් පොඩි. දැන් මගේ A level ළමයිට උනත් මම ඒක කියනවා. වීඩියෝ බලන්න එපා හැම එක්කිනාරේ. ඊට පස්සේ මොලේ නිකන් අමුතු වෙලා ඔයගොල්ලෝ මානසික රෝගීන් බවට පත් වෙනවා. වීඩියෝ බලනවා වීඩියෝ මත නැහෙන්න එපා. අපිටත් මේ කරන්න දෙයක් නැති නිසා අපි මෙහෙම කරන්නේ. වීඩියෝ ඔයගොල්ලෝ හරියට තෝරාගෙන ඉන්න අයත් එක්ක හරි තෝරාගෙන වැඩපිළිවෙලත් එක්ක විතරක් යන්න. ෆ්‍රී වීඩියෝ දැක්ක නොදැක්කා වගේ යන්න. YouTube එකේ එක එක පාඩම් වලට ICT වගේ maths කියයි science කියයි. ෆ්‍රී වීඩියෝස් and තියේ ආනේ සම්පූර්ණ පාඩමම ෆ්‍රී දාලා නේද කියලා ආසාවෙන් ගිහලා බලන්න එපා. ආසාවෙන් ගිහලා බැලුවොත් එහෙම ඊට පස්සේ ඊළඟත් බලයි ඊට පස්සේ ඔයා දැනට ඉගෙනගෙන ඉන්න ගුරුවරයාගේ ගුරු ශෛලය ගැන සැකයක් හිතෙන්න පුළුවන්. නැත්නම් දැනට ඉගෙන ගන්න එක්කෙනාත් ඒ ගුරු ශෛලය අර ගුරු ශෛලය පරස්පර විරෝධී වෙන්න පුළුවන්. ඒවත් එක්කම ඔක්කොම නේ ඔයාව කන්ෆියුස් තත්ත්වයකටපත් වෙනවා. මම මේ කතා කරන්නේ මගේ විෂය ගැන විතරක් නෙවෙයි අනිත් විෂයන් එක්ක මගේ විෂය කරන කොහොමත් කරන්න එපා. ICT දැන් මගේ මේ ටික කරගෙන යද්දි වෙන දේවල් ටච් කරන්න යන්න එපා. හරි. එතකොට ඔයා අමාරු වැටෙනවා. ඔයා අමාරු වැටෙද්දී මාත් අමාරු වැටෙනවා. මොකද ඔයා මගේ ළමයිනේ. හරි. එතකොට ඔයා අමාරු වැටෙනවා කියන්නේ ඔයාගේ රිසල්ට් එක අප්සෙට් වෙනවා. ඔයාගේ රිසල්ට් එක ඔයාටත් බලපානවා. මටත් බලපානවා. ගුරුවරයෙක් විදිහට මට වගකීමක් තියෙනවා ඔයගොල්ලෝ රිසල්ට් එක. හරි. ඒක නිසා මේ විදිහට කරන්න මම කියන විදිහට කරන්න. හරි. බය වෙන්න එපා. විශ්වාසය දීලා මේ විදිහට කරන්න. මේ ළඟදී මට කෝල් එකක් ආවා. මාගාවට එන්න කලින් ළමයා අම්මා කතා කරේ මාගාවට එන්න කලින් ලකුණු ICT වලට 60ක් විතර තිබිලා තියෙන්නේ. මාගාවට ඇවිල්ලා ගොඩක් කාල එතකොට දැන් කොරෝනා නිසා ලොක්ඩවුන් නිසා මේ තත්ත්වයේ තියෙන අප්සෙට් ගතිය නිසා කොහොම අප්සෙට් ගිලන් තියෙන්නේ ඒක ළමයි වරද්දක් නෙමෙයි මේ අප්සෙට් ගතිය නිසා ලකුණු හැම විෂයෙම බහැලා තිබ්බට වඩා බහැලා يعني විෂයන් වල තිබ්බට වඩා බහැලාලු හැබැයි අර ICT වල තිබ්බ 60 ඉනිප ICT එක විතරක් අනිත් විෂයන් ඔක්කොම බහින අතර ICT එක නැගලා ඒ ලකුණු 60 තිබ්බේ ලකුණු 87ට මට මතක විදිහට 84ට ඔන්නෝම ගිහිල්ලා තිබුණා. හරි. ඉතින් මම මේ මගේ පුරාජය රෝග ගන්නව නෙමෙයි. ඔයගොල්ලන්ට යම් කිසි දේවල් දැනගන්න කියන්න එපා. එතකොටනේ විශ්වාසය කියන දේ ඇති වෙන්නේ. දැන් ඉස්සෙල්ලා දාන්නේ දැන් ඒක දැකලා තියන්නේ.
මෙච්චර ප්‍රතිඵල බිහි කරු මෙච්චර ප්‍රතිඵල බිහි කරපුගේ. අපි කියන්න බෑ නැත්තම් ඒ මාරේ නෑනේ. හරි. එතකොට ඒක නිසා විශ්වාස තියන් ඉන්න අනිවාර්යෙන් ඔයගොල්ලෝගේ රිසල්ට් එක ඒ ළමයි වේම ටික කාලෙකින්ම ලකුණු අතරට යවුවා නම් ඔයගොල්ලෝ ඕලෙවල් වලට ඇදී අනිවාර්යෙන් ඒ තත්ත්වෙට ලෑස්ති කරලා යවන්න. ඒක නිසා කිසි දෙයකට බය වෙන්න එපා. මං කියන ආගිය යතේ දුවන්න එපා. බය වෙන්න එපා, ආගිය යතේ දුවන්න එපා. රැවටෙන්න එපා, මුලා වෙන්න එපා. ෆ්‍රී කියලා දෙන ඕවට අහු වෙන්න එපා, ගොන්ඩු වලට අහු වෙන්න එපා. දෙයක් ගන්න දෙනව නම් කමක් නැහැ. ඒවල මං කියන්නේ ඒවල නරකයි කියලාත් නෙමෙයි, ඒවා එතන තියෙන බොරු කියලාත් නෙමෙයි මම කියන්නේ. ඒවා හරි වෙන්න පුළුවන්, ඒවා හොඳයි වෙන්න පුළුවන්. හැබැයි ඕගොල්ලන්ට වැඩපිළිවෙළවල් ගොඩාක් එකතු වුණාම ඕගොල්ලන්ට ඔළුවට දරා ගන්න බැරුව වෙනවා. ඒක එක දෙක ශෛලයන් වෙනස් වුණාම කන්ෆියුස් වෙන්න පුළුවන්. ඔය හේතුමත් තමයි. හරි. ඒක තුලදී අපේ කම්පියුටර් සිස්ටම් එක පරිගණක පද්ධතිය කොටස් ප්‍රධාන කොටස් 4කින් සමන්විතයි. කම්පියුටර් සිස්ටම් එක කියන්නේ මොකද්ද? කම්පියුටර් සිස්ටම් එක කියන්නේ පරිගණක පද්ධතිය. කම්පියුටර් සිස්ටම් එක කියන්නේ කම්පියුටර් එක නෙමෙයි. පරිගණකය නෙමෙයි. පරිගණක පද්ධතිය. කම්පියුටර් සිස්ටම් එකට කම්පියුටර් එක පාවිච්චි කරන මිනිස්සයා ඉඳන් අතුලයි. කම්පියුටර් එකේ කම්පියුටර් එකට සම්බන්ධ කරලා තියෙන ඔක්කොම ටික ඇතුළත්. ඒක තමයි කම්පියුටර් සිස්ටම් එක කියන්නේ. හරි කම්පියුටර් සිස්ටම් එක කියන්නේ ඒකයි. එතකොට කම්පියුටර් සිස්ටම් එක සම්පූර්ණ අපි පාවිච්චි කරන අපි මේ ඔපරේටිං සිස්ටම් මේ වලට තාම ආවේ නෑ. මම කිව්වේ ඒකයි ඔපරේටිං සිස්ටම් වලට එන්න මඟ පාදගෙන අපි මේ ඔපරේටිං සිස්ටම් කියන පාඩමේ ඔපරේටිං සිස්ටම් එක සම්බන්ධව සියලු කරුණු ඔලුවට දාගන්න කලින් ඒකට අවශ්‍ය වටපිටාව සකස් කරගෙන ඉන්නේ. ඒකේ තමයි ඉස්සෙල්ලාම අපි කම්පියුටර් එකෙන්ම පටන් ගත්තේ. ඒතර කම්පියුටර් සිස්ටම් එකේ ප්‍රධාන කොටස් 4ක් තියෙනවා. හાર્ඩ්වෙයාර් මොනවාද? දෘඩාංග, සොෆ්ට්වෙයාර්ස්, මෘදුකාංග, ඊට පස්සේ ෆර්ම්වෙයාර් කියනවා. ස්ථිරාංග කියලා කියනවා. ඊට පස්සේ ලයිව්වෙයාර්. හරි. මේක ලියා ගන්න. මාතෘකාවක් දාලා කම්පියුටර් සිස්ටම් කියලා පරිගණක පද්ධතිය කියලා මේක ලියා ගන්න. මෙන්න මේ දේවල් හතරෙන් ප්‍රධාන වශයෙන් මෙන්න මේ දේවල් හතරෙන් තමයි අපි පාවිච්චි කරන අපේ කම්පියුටර් සිස්ටම් එක හැදෙන්නේ. ඒ කියන්නේ අපේ කම්පියුටර් සිස්ටම් එකේ ඕන දෙයක් ගත්තොත් කොහේ මේ හතරෙන් එකකට අයිති වෙන්නේ. නේ? දැන් මම මේ පාවිච්චි කරන කම්පියුටර් එක සහ මම මේ ඔක්කොම තමයි ඇතුළුව දාම කම්පියුටර් සිස්ටම් එක හැදෙන්නේ. එතන මම ගත්තොත් මමත් ඉන්න ඕනේ මේ කොහේ හරි. කම්පියුටර් එකට මොන හරි මම ගහලා තියෙන මවුස් එකක් තියෙනවනේ මවුස් එක ඇතුළත තියෙනවනේ මේ හතරෙන් එකට අයිති වෙනවා. හරි. මම මේක ඇතුළේ zoom හරි මොකක් හරි software එකක් පාවිච්චි කරන මේ software එකක් මොකක් හරි මෙතන එකට ඇතුළේ වෙනවා. එතකොට මේ කම්පියුටර් ගාලවල ඇතුළේ තියෙන කෑලි ගත්තොත් මේවත් මේ හතරෙන් එකට අයිති වෙනවා. ඒ වුණ තේරෙන්නේ මුළු සමස්ත පරිගණක පද්ධතිය තමයි මේ හතරකට කඩලා දෙන්නේ. හරි. එතකොට හાર્ඩ්වෙයාර් කියලා අපි කියනවා හાર્ඩ්වෙයාර් කියන්නේ අල්ලන්න පුළුවන් හැමදේම කම්පියුටර් එකේ. පරිගණකයේ ස්පර්ශ කර හැකි. හරි? ස්පර්ශ කර හැකි හැමදේම. හරි. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් අපිට පේන්න තියෙන විසිබල් දේවල්. එතකොට විසිබල් දේවල් කියලා හිතන්න පුළුවන්. නෑ එහෙම කියන්න බැරියයි. අපිට පේන්න නැති අභ්‍යන්තර දේවල් තියෙනවා. අපිට දැන් මේ කම්පියුටර් එකේ පිටින් බලපු ගමන් පේන දේවල් වලට හાર્ඩ්වෙයාර් කියලා කියන්න බෑ. ඇයි?
මේකේ ඇතුලේ අභ්‍යන්තර දේවල් තියෙනවා. හරි ඒකට ඒවත් හાર્ඩ්වෙයාර් නේ. ඒක නිසා අපිට දෙන්න පුළුවන් හොඳම අර්ථකථනය තමයි කම්පියුටර් එක සම්බන්ධව තියෙන සියලුම ස්පර්ශ කළ හැකි දේවල් තමයි අපි හાર્ඩ්වෙයාර් කියලා කියන්නේ. හරි. සොෆ්ට්වෙයාර්ස් කියන්නේ අපිට ස්පර්ශ කළ නොහැකි සහ අපිට පියවියසින් දැකිය නොහැකි. හරි. ඒක නොහැකි. හැබැයි අපේ අරමුණක් ඉෂ්ට කරගත හැකි ක්‍රමවත් වැඩපිළිවෙලකට අනුව ක්‍රියා කරන උපදේශ මාලාවකට තමයි සොෆ්ට්වෙයාර් කියන්නේ. හරි. හරිම අර්ථකථනය දුන්නේ. හරි. දැන් අපි ඕකෙන් එකින් එකට එද්දී අපි ඕලියාගම දැන්ම ලියා ගන්න බෑ. ෆර්ම්වෙයාර් කියන්නේ ඇවිල්ලා අමුතුම දෙයකට. ෆර්ම්වෙයාර් කියන්නේ ෆර්ම්වෙයාර් තියෙන මොන සහ ෆර්ම්වෙයාර් වලට අදාළ ඇතුළත් කොටස් ටිකක් තියෙනවා. ඒක වැඩ කරන විදිහක් තියෙනවා ෆර්ම්වෙයාර්. ලයිව්වෙයාර් කියන්නේ කම්පියුටර් එක පාවිච්චි කරන මනුස්සයට. ඒ කියන්නේ මම අයිති වෙන්නේ මෙතනින් ලයිව්. දැන් ඔයා කම්පියුටර් එක පාවිච්චි කරනවා ඔයාව අයිති වෙන්නේ මෙතනින් ලයිව්වෙයාර්. හරි. use of the computer. live as use of the computer. එතකොට මෙන්න මේ හතර ලියාගත්තානේ. right. එතකොට පොඩි මාතෘකාවක් දාගන්න. හાર્ඩ්වෙයාර් කියලා දෘඩාංග කියලා හරි. ඊට පස්සේ තරවද්දා ලියා ගන්න. Hardware are all the items in the computer that can be touched. Hardware are all the items in the computer that can be touched. දෘඩාංග යනු පරිගණකයේ ස්පර්ශ කළ හැකි කොටස් වේ. දෘඩාංග යනු පරිගණකයේ ස්පර්ශ කළ හැකි කොටස් වේ. ඊළඟ පොඩි මාතෘකාවක් දාගන්න. ෆර්ම්වෙයාර් පොඩි මාතෘකාවක් ස්ථිරාංග ෆර්ම්වෙයාර් කියලා. ෆර්ම්වෙයාර් කියන්නේ මොනවටද? ෆර්ම්වෙයාර් කියන්නේ කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය ඉන්ස්ට්‍රක්ෂන්ස් තියෙනවා. උපදෙස් තියෙනවා.
එතකොට ඒවා තැම්පත් වෙලා තියෙන තැනකුත් තියෙනවා. හරි. තැම්පත් වෙලා තියෙන ඕන තැනකුත් තියෙනවා. කම්පියුටර් එක ඇතුලේ තියෙනවා ROM එක කියලා කෙනෙක්. ROM එක කියන්නේ read only memory කියන එක. පටන මාත්‍ර මතකයේ කියන එක. read only memory ROM එක. RAM එක නෙමෙයි මේ. RAM එක නෙමෙයි මපටලා ගන්න බෑ මේ ROM එක. RAM එක තමයි ප්‍රධාන මතකය. කම්පියුටර් එකේ ප්‍රධාන මතකය කියන්නේ RAM එකට. පරිගණකයේ ප්‍රධාන මතකය කියන්නේ RAM එකට. ඒක තමයි main memory එක. එයා තමයි ප්‍රධාන එක්කෙනා. හරි. මේ ප්‍රධාන එක්කෙනා මේ වෙන එක්කෙනෙක්. මේ අනිත් එක්කෙනා. මේ ROM එක. read only memory. ඒතර කම්පියුටර් එක ඇතුලේ ඉන්න ROM එක කියලා එකක්. ඒතර ROM එකට නෙමෙයි firmware කියන්නේ. ඔන්න ඕක පටල ගන්න එපා. මේ ROM එකට firmware කියනවා. ROM එකට ROM කියලා දාන්න තෝ firmware කියලා දානවනේ. හරි. ඒක පටල ගන්න එපා. ROM එකට කියන්නේ ROM එක. හරි. ඒතර ROM එකකට නෙමෙයි firmware කියන්නේ. හරි. ඒතර කම්පියුටර් එක ඇතුලේ තියෙනවනේ මේ ROM එක read only memory. යා ඇවිල්ලා දේවල් මතක තියාගෙන ඉන්නවා. ඒ දේවල් වෙනස් කරන්නත් බෑ අපිට එඩිට් කරන්නත් බෑ මොකුත් කරන්න බෑ මේකේ වචනවල තේරුමෙන්ම තේරෙනවන්නේ නේ read only memory නේ ඒ කියන්නේ read කරන්න විතරයි පුළුවන් read only memory මේ memory එකේ තියෙන දේවල් read කරන්න විතරයි පුළුවන් ඒක වෙනස් කරන්නවත් මේ අලුත් කරන්නවත් අයින් කරන්නවත් බෑ නේ එතකොට ඔන්න ඕකට තමයි දාලා තියෙන්නේ කම්පියුටර් එක හදපු මිනිස්සයා විසින් කම්පියුටර් එකක් හදන මිනිස්සයා විසින් කම්පියුටර් එකේ මැනුෆැක්චරර් විසින් දාලා තියෙන්නේ කම්පියුටර් එක ඔන් වෙන්න කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය සියලුම කමාන්ඩ්ස් ටික මේක ඇතුළේ තමයි ස්ටෝර් කරලා තියෙන්නේ. හරි. ROM එකට කියලා තියෙනවා උඹ මතක තියාගෙන ඉඳපන් උඹ මතක තියාගෙන ඉඳපන් කම්පියුටර් එක ඔන් වෙන්න ඕනේ මෙන්න මේ දේවල් පාවිච්චි කරලා මෙන්න මේ විදියටයි. මේ දේවල් පාවිච්චි කරලා මෙන්න මේ විදිහටයි කම්පියුටර් ඔන් වෙන්න ඕනේ කියලා උඹ මතක තියාගෙන ඉඳපන් කියලා ROM එකට තමයි කියලා තියෙන්නේ. හරි. එතකොට කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය කමාන්ඩ්ස් ටික කොහෙද තියෙන්නේ? කොහෙද තියෙන්නේ? මෙයා ගාව. මෙන්න මෙයා තමයි මතක තියාගන්නේ. එතකොට මෙයා තමයි මතක තියාගන්නේ සදාහටම. මේ සදාහටම සදා කාලයටම හැමදාටම මොකද කරන්නේ ෆර්ම්වෙයා විසින් මෙයාගේ ඇතුලේ තියෙන දේවල් කියවලා මේ කම්පියුටර් ඔන් කරනවා. හරි. එතකොට මම ගොඩක් එමීට ඔයගලන් ඔලුවට දාන්නේ මේ ෆ්ලෝ එක යවන්න ඕන නිසා. તો ROM එකට නෙමෙයි firmware කියලා කියන්නේ. කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය කමාන්ඩ්ස් ටික සහ ඒ වැඩපිළිවෙලට නෙමෙයි firmware කියන්නේ. firmware කියන්නේ මෙන්න මේ දෙකේම එකතුවට. හරි. මෙන්න මේ දෙකේ එකතුවට. මොන දෙකේ එකතුවටද? ROM එකේ හරි. ROM එකේ තියෙන කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය කමාන්ඩ්ස් ටික. හරි. එතකොට කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය කමාන්ඩ්ස් ටික ඇතුළු ROM එකට තමයි අපි කියන්නේ firmware කියන්නේ. හරි. ඒතකොට තනි සම්පූර්ණ ROM එකට නෙමෙයි අපි firmware කියන්නේ. නැතුව මේ කමාන්ඩ්ස් ටිකට විතරක් නෙමෙයි firmware කියන්නේ. අපි firmware කියලා පොදු නමක් කියනවා. මොකටද? කම්පියුටර් එක ඔන් වෙන්න අවශ්‍ය කමාන්ඩ්ස් ටික ඇතුළු ROM එකට. හරි. මේක ලියාගන්න. මේකත් මේ විදිහට ලියාගන්න. පෝස්ට් කරලා ලියාගන්න. එතකොට මෙලෝ හાર્ඩ්වෙයාර් කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් ගත්තා. ෆර්ම්වෙයාර් කියන්නේ මොකක්ද කියලා පොඩි අදහසක් ගත්තා. ඊට පස්සේ පොඩි මාතෘකාවක් දාගන්න ලයිව් වෙයාර් ජීවාංග ලයිව් වෙයාර් කියලා ෆොටෝ පික් එකක් දාගෙන ලයිව් වෙයාර් කියන්නේ කාටද? එතකොට ලයිව් වෙයාර් කියන්නේ මොකටද? කම්පියුටර් සිස්ටම් එකේ කම්පියුටර් එක පාවිච්චි කරන මනුස්සයාට තමයි අපි කියන්නේ ලයිව් වෙයාර්. නමෙන් මතක තියාගන්න ලේසි.
හරි. එතකොට තරුවක් දාලා ලියා ගන්න. live where is the user. හරි සරලවම එච්චරයි. live where is the user of the computer. පරිගණකය භාවිතා කරන්නා වේ. පරිගණකය භාවිතා කරන්නා වේ. හරි. ඒකට ඊළඟට තමයි අපි ඉන්නේ වැදගත්ම තැනට. මම ටික පොඩි දේවල් කර වැදගත්ම තැනට එනවා. මොකද්ද? අපි අර කම්පියුටර් සිස්ටම් එකේ තියෙන කොටස් හතරේ තුනක් ගැන අපි බැලුවා. හાર્ඩ්වෙයාර්, ෆර්ම්වෙයාර්, ලයිව්වෙයාර්. කවුද ඉතුරු? ඉතුරු කවුද? සොෆ්ට්වෙයාර්. සොෆ්ට්වෙයාර්ස් කියන කාණ්ඩය තමයි ඉතුරු වෙන්නේ. ඒකට පොඩි මාතෘකාවක් දාන සොෆ්ට්වෙයාර්ස්. softwares. So software කියන්නේ මොකද්ද? software කියන එක අල්ලන්න බෑනේ. software එක අල්ලන්න පුළුවන් වුණා නම් ඒකත් hardware කියන ගණේටමයි තියෙන්නේ. So software කියන එක අල්ලන්න බෑ. software කියන එක අපිට දකින්නත් නෑ මතු පිටි. ඒක software කියන්නේ මොනවාටද දෙන? අල්ලන්නත් බැර නම් දකින්නත් බැර නම් මොනවාටද? කොහෙද තියෙන්නේ? So software කියන්නේ මොනවාද? software කියන්නේ අපිට ස්පර්ශ කළ නොහැකි අපිට PVCෙන් දැකිය නොහැකි නමුත් පරිගණකය තුල උපදේශ මාලාවක් සිටිමින් අපේ අරමුණු ඉෂ්ට කර ගැනීමට විධිමත්ව සහාය දෙන උපදේශ මාලාවක් තමයි software කියන්නේ. ඒක විදිහට ඔලුවට දා ගන්න ඕනේ. තේරෙනවනේ එතකොට. අල්ලන්නත් බෑ. දකින්නත් නෑ. හැබැයි කම්පියුටර් එක ඇතුලේ ඉන්නවා. අපේ මොකක් හරි අරමුණක් ඉෂ්ට කරගන්න. හරි අනිවාර්යයෙන් මොකක් හරි අපේ අරමුණක් ඉෂ්ට වෙනවා. අපේ අරමුණක් ඉෂ්ට කරගන්න භාවිතා කර හැකි ක්‍රමවත්ව වැඩ කරන උපදේශ මාලාවකට තමයි software එකක් කියන්නේ. හරි software එකක් කියන්නේ. ඔයගොල්ලෝ 11 වසර පළවෙනි පාඩමේදී මේ ගැන තවදුරටත් හොඳටම අදහසක් ගන්න. මේ කොහොමද හැදෙන්නේ මොන විදිහටද හැදෙන්නේ හදන්නේ මොනවා පාවිච්චි කරලාද ඒ වගේ software. එතකොට software එකක් කියන්නේ අන්න ඒ වගේ දෙයකට තරුවක් දාලා ලියා ගන්න. එතකොට a set of instructions. තරුවක් දාලා ලියා ගන්න a set of instructions. A set of instructions that can't be touched. That can't be touched. මෘදුකාංගයනු ස්පර්ශ කළ නොහැකි
අපේ අරමුණක් ඉෂ්ට කර ගැනීමට ස්පර්ශ කර නොහැකි අපේ අරමුණක් ඉෂ්ට කර ගැනීමට අපේ අරමුණක් ඉෂ්ට කර ගැනීමට පරිගණකය තුල ක්‍රමවත්ව වැඩ කරන්නා වූ ක්‍රමවත්ව ක්‍රියා කරන්නා වූ උපදේශ මාලාවකි. උපදේශ මාලාවකි. උපදේශ මාලාවකි. උපදේශ මාලාවකි. මොකද software කියන්නේ ස්පර්ශ කළ නොහැකි හැබැයි කම්පියුටර් එක ඇතුලේ ඉන්න අපේ අරමුණක් ඉෂ්ට කරලා දෙන ක්‍රමවත් වැඩ කරන උපදේශ මාලාවකට තමයි අපි කියන්නේ software එකක් කියලා. ඒතකොට දැන් ඔයගොල්ලෝ මේ Zoom app එක පාවිච්චි කරන්නේ. તો Zoom app එක කියන්නේ software එකක්. කියන්නේ Zoom app එකේ මොකක් කර තියෙන උපදේශ මාලාවක් තියෙනවා. හරි Zoom app එක තියෙන කම්පියුටර් එක ඇතුලේ. හරි Zoom app එක ක්‍රමවත් වැඩ කරනවා. ඒක අපිට හරියට වැඩ කරගන්න පුළුවන්. අප්සෙට් යන්නේ නැත්තේ. හරි Zoom app එක අපිට ස්පර්ශ කරන්න බෑ. ඒතකොට කියපු කාරණා ඔක්කොම ටික හරි. ස්පර්ශ කරන හැකි කම්පියුටර් එක තුල තිබෙන අපේ අරමුණක් ඉෂ්ට කරලා දෙන ක්‍රමවත් වැඩ කරන ක්‍රමවත්ව ක්‍රියා කරන උපදේශ මාලාවකට තමයි software එක කියන්නේ. මුදුකාංගයක් කියන්නේ. හරි. එතකොට මේ software කියන තැන ඉඳන් තමයි අපි ඉස්සරහට මේ flow එක ගන්න යන්නේ. මොකද operating system කියන තැනටනේ අපිට මේ අන්තිමට එන්න ඕනේ. එතකොට මේ softwares කියන දේව softwares ටික මේ softwares අපිට ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. ප්‍රධාන කොටස් දෙකකට බෙදා ගන්න පුළුවන්. හරි. එතකොට පළවෙනි එක තමයි system softwares. System softwares පද්ධති මෘදුකාංග. softwares මෘදුකාංග softwares වල ප්‍රධාන අංශයක් තමයි system softwares කියලා කියන්නේ. අනිත් ප්‍රධාන අංශය තමයි අපිට කඩන්න පුළුවන් application softwares. application softwares. यानी යෙදුම් මෘදුකාංග. යෙදුම් මෘදුකාංග. හරි. මේවා එකපාර උඩට දාගන්න එකට පාඩම් කරන්න තියන්න පාඩම් ගන්න බලන්න ඕනේ නැහැ. එකපාර උඩට දාගත්තම හරි. softwares කියන ප්‍රධාන කොටස් දෙකයි system softwares application software.
system softwares, application softwares, system softwares, application softwares, system softwares, application softwares. හරි. එතකොට මේ වචන වලින්ම මේක හොඳට මතක තියාගන්න ලේසි මතක තියාගන්න එකපාර. ඔය softwares වලින් system softwares කියන්නේ වචනෙන්ම තේරෙනවා සිස්ටම් එක දුවන්න ඕන softwares වලට තමයි system softwares කියන්නේ. මොකද්ද? සිස්ටම් එක දුවන්න ඕන softwares වලට තමයි system softwares කියලා කියන්නේ. ඒ කියන්නේ මේ softwares වලින් මේ අපේ පෞද්ගලික අවශ්‍යතාවයන් ඉෂ්ට කරගන්න, පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගන්න, කම්පියුටර් එකේ යූසර්ගේ අරමුණු ඉෂ්ට කරගන්න ඕන softwares නෙමෙයි. කම්පියුටර් එක දුවන්න කම්පියුටර් එකේම තියෙන අරමුණු ඉෂ්ට කරගන්න පාවිච්චි කරන softwares වල තමයි අපි කියන්නේ system softwares. හරි කම්පියුටර් එකේ සිස්ටම් එකට. කම්පියුටර් එකට ඕන softwares වලට. කම්පියුටර් එකේ අරමුණු ඉෂ්ට කරගන්න, කම්පියුටර් එක මේන්ටේන් වෙන, කම්පියුටර් එක දුවන්න අවශ්‍ය softwares වලට තමයි අපි කියන්නේ system softwares. උතන නාමයෙන්ම මතක තියාගන්න ලේසි මොනවද මේක. application softwares කියන්නේ අපේ අරමුණු ඉෂ්ට කරගන්න, apply කරගන්න අපි softwares වලට තමයි කියන්නේ application softwares. හරි. යෙදුම් නුදුගාන කියලා කියනවා. ඒතකොට system softwares කියන කම්පියුටර් එක විසින් කම්පියුටර් එකම දුවන්න අවශ්‍ය උපයෝගී කරගන්න softwares වලට තමයි system softwares කියන්නේ. application softwares කියනවා අපේ පෞද්ගලික කම්පියුටර් එකේ යූසර්ගේ අරමුණු ඉෂ්ට කරගන්න පාවිච්චි කරන softwares වලට application softwares කියලා කියනවා. හරි. ඊළඟට මේ system softwares කියන ඒවත් අපිට ප්‍රධාන අංගවලට කඩා ගන්න පුළුවන්. ප්‍රධාන අංග 3කට කඩා ගන්න පුළුවන්. හරි. එතකොට ඒකෙන් පළවෙනි එක තමයි ඒකේ program translators. program translator. हर परिवर्तक, भाषा परिवर्तक. ඊළඟ සිස්ටම් softwares වල දෙවනි ප්‍රධාන අංගය තමයි operating system. මේ දින operating system අපි පාඩමේ නම මේකනේ operating system. operating system. ඊළඟ තුන්වෙනි එක තමයි utility software. utility softwares. හරි. එතකොට මේ වගේ අංශ වලට බෙදන්න නෑ. application softwares එහෙම බෙදන්න නෑ. application software සරලවම මොනවද? application software කියන්නේ සරලවම අපි පාවිච්චි අපේ අරමුණු වලට කම්පියුටර් පාවිච්චි කරන යූසර්ගේ අරමුණු වලට අපේ පෞද්ගලික අරමුණු වලට අපි පාවිච්චි කරන softwares වලට තමයි application softwares කියලා කියන්නේ. යදු මුදු ගාන කියලා. ඒත් application softwares තව අංශ වල බෙදා බෙදින්න දෙයක් නෑ. application softwares කියන්නේ කෙලින්ම application softwares වලට උදාහරණ ලියන්න පුළුවන්. උදාහරණ කෝටි ගණනක් වුණා ලියන්න 10 ගණන් ලියන්න පුළුවන්. ඕන තරම් තියෙනවා. Word, Excel, PowerPoint, Access, Zoom, Photoshop ඕන තරම් softwares තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා. ඕන තරම් ලියාගෙන යන්න පුළුවන්. අපි කම්පියුටර් ඕපන් කරපු වෙලේ ඉඳන් ඕපන් කර පාවිච්චි කරන ෆෝන් එකේ උනත් තියෙන apps තියෙනවා. ඕපන් කර පාවිච්චි කරන හැම එකම application softwares තමයි. ඕන තරම් උදාහරණ ලියන්න. දැන් මේ Word, Excel, Access කියන softwares ගැන ඉගෙන ගන්න ඕගොල්ලන්ටත් තියෙන ඕගොල්ලන් සිලබස් එකේ පාඩම් තියෙනවා.
ඒක මම ඒ තුන මුලින්ම ලියුවා. Zoom එක අපි පාවිච්චි කරන්නේ ඔන්ලයින් ක්ලාස් කරන ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකක්. ඒකත් එකක් software එකක් විදිහට අපිට install කරන්න තියෙනවා. Photoshop කියන photo edit කරන්න තියෙන software එකක්. ඔය වගේ ඕන තරම් එක එක අරමුණු ඉෂ්ට කරගන්න එක එක software ඕන තරම් 10 ගණන් ලක්ෂ ගණන් කෝටි ගණන් තියෙනවා. ඕන තරම් අපි ලියාගෙන යන්න පුළුවන්. application software කියන අපේ අරමුණු ඉෂ්ට කරගන්න තියෙන software. හරි. එතකොට මේක මේ විදිහට ලස්සන logo ලියා ගන්න වීඩියෝ post එක ලියා ගන්න logo එක. හරි. එතකොට ඔන්න ඊළඟට මේ පොයින්ට් එක ඔලුවට දා ගන්න ඕනේ. දැන් මම කියන හැම පොයින්ට් එකම මේක අච්චු පොතේ තියෙනවා ඔයගලන්ට අවශ්‍ය හැරි ගණන් ගොඩාක් නෝට්ස් තියෙනවා. ඉතින් නෝට්ස් ලියන එක නෙමෙයි වැඩි පොයින්ට්ස් ටික ඔලුවට දා ගන්න එක වැඩි. එතකොට ඊළඟ වැදගත්ම පොයින්ට් එක තමයි මොකද්ද? ඔන්න අහ ගන්න හොඳට වැදගත්ම පොයින්ට් එක අහගන්න. ඔපරේටිං සිස්ටම් අපි පාඩමේ නා. ඔන්න දැන් මේක ඇතුළේ ඔන්නේ ඔපරේටිං සිස්ටම් කියන එකත් ඔන්න අපි දැක්කා. එතකොට මොකද්ද ඔලුවට දා ගන්න තියෙන්නේ දැන්? ඔපරේටිං සිස්ටම් එක කියන්නේත් මොකක්ද? software එකක්. නේ? ඔපරේටිං සිස්ටම් එක කියන software එකක් නිසානේ මේක මෙතන තියෙන්නේ. Word කියන්නේ මොකද්ද? Word කියන්නේ software එකක්. Excel කියන්නේ software එකක්. Access කියන්නේ software එකක්. Zoom කියන්නේ software එකක්. Photoshop කියන්නේ software එකක්. Program translators softwares. Utility softwares software. So මේ operating systems කියන්නේ මොකද්ද? operating system එක කියන්නේ software එකක්. හරි. operating system එක කියන්නේ software එකක්. හරි. ඒක හොඳට මතක තියාගන්න. හරි. එතකොට මොකද්ද වැරදියට වටහා ගන්න ඕන වැරදියට වටහා ගන්න නැතුව ඉන්නොත් මොකද්ද? operating system කියන්නේ software වලට නෙමෙයි. නේ operating system කියන්නේ software වලට නෙමෙයි. නේ operating system කියන්නේ software වලට නෙමෙයි. anchor කිරිපිටි කියන්නේ කිරිපිටි වලට නෙමෙයි. නේ කිරිපිටි කියන්නේ anchor පිටි වලට නෙමෙයි. කිරිපිටි කියන්නේ anchor පිටි වලට නෙමෙයි. මොකද anchor කිරිපිටි කියන්නේ කිරිපිටි జాතියක් තමයි. ඔව් anchor කියන්නේ කිරිපිටි జాතියක් තමයි. එහෙමයි කියලා anchor කියන්නේ කිරිපිටි නෙමෙයි. මේ වගේ තමයි. software කියන්නේ operating system වලට නෙමෙයි. software කියන්නේ මේ සමස්ත දේවල් ඔක්කොම. හරි software එකක් කියන්නේ මොකද්ද කියලා අපි අර්ථ දැක්වීම ලියාගත්තා. මොකද software එකක් කියන්නේ. එතකොට ඒ වලින් එකක් තමයි මේ operating system කියලා කියන්නේ. ඒ වලින් එකක් තමයි word කියලා කියන්නේ. ඒ වලින් එකක් තමයි program translator කියන්නේ. එතකොට operating system කියන්නේ මොකද්ද? software එකක්. හරි. එයාව අයිති වෙන්නේ මේ system software ගණයට තමයි අයිති. access කියන්නේ software එකක්. Zoom කියන්නේ software එකක්. එයාව අයිති වෙන්නේ application software ගණයට තමයි අයිති. හරි. මොන ගණයට අයිති උනත් මේගොල්ලෝ කවුද? කොහොමරි software මෘදුකාංගයක් තමයි. එතකොට application software අපිට 10 ගණන් ලියන්න පුළුවන්. system software නම් මෙතරදී system software වලින් ප්‍රධාන එක්කෙනා තමයි කවුද? operating system. මේක highlight කරගන්න ඕගොල්ලෝ highlight කරගන්න. මෙයා තමයි ප්‍රධාන එක්කෙනා මූලිකයා. එතකොට operating system තමයි ප්‍රධානම system software. හරි system software. එතකොට මෙයා තමයි ප්‍රධාන එක්කෙනා. හරි. එතකොට program translators නැතුවත් මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. utility softwares නැතුව මොකක් හරි කරගන්න පුළුවන් වෙයි. operating system එක නැතුව computer එක දුවන්න බෑ. ඒකයි මෙයා ප්‍රධානම එක්කෙනා වෙන්නේ. හරි. system software නැතුව කොහොමද දුවන්න බෑ. හරි. system software නැතුව application software කියලා දෙයක් නැත. හරි. ඇයි? system software කියව මොනවාට? system software කියවේ point වලට දාගන්න. system software කියවේ computer එක විසින්ම computer එකේ අරමුණු ඉෂ්ට කරගන්න. computer එක විසින්ම computer එක run වෙන්න computer එක ඉස්සරහට දුවන්න අවශ්‍ය වෙන softwares වල තමයි කියවේ system softwares.
तर සිස්ටම් සොෆ්ට්වෙයාර්ස් හරියට දුවන්න ඕන ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් වැඩ කරා. මේක ඊළඟ පොයින්ට්. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් වැඩ කරා. හරි. එතකොට ඒ කිව්වේ මොකද්ද? ඒ කිව්වේ මොකද්ද? ඒ කිව්වේ මොකද්ද? දැන් දැන් මම හරියට දැනුම රැස් කරගත්තොත් තමයි ඔයගොල්ලන්ට හරියට මාව පාවිච්චි කරලා දැනුම රැස් කරගන්න පුළුවන් වෙන්නේ. නේ? දැන් මම මගේ දැනුම හරියට නැත්තම් මගේ දැනුම හරියට මම රැස් කරගන්න නැත්තම් මගේ දැනුම දැනටමත් රැස් වෙලා තියෙන දැනුම අප්සෙට් නම් ඕගොල්ලොන්ට බෑ මාව පාවිච්චි කරලා ඕගොල්ලොන්ගේ දැනුම රැස් කරගන්නත් ඕගොල්ලොන්ට දැනුම තියාගන්නත් ඕගොල්ලන්ගේ දැනුම වැඩි කරගන්නවත් එකෙන් පාවිච්චි කරනවත් මොකද ඕගොල්ලෝ දැනුම රැස් කරගන්නේ මගේ උඩ හිටගෙන ඕගොල්ලොන්ගේ දැනුම වැඩි කරගන්නේ මගෙන් අහගෙන අන්න ඒ වගේ තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් හරියට වැඩ කරන්නේ නැත්නම් ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් වැඩ කරන්න බෑ. ඊයේ ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර්ස් දුවන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් හරියට දිව්වොත් විතරයි. සිස්ටම් සොෆ්ට්වෙයාර් හරියට දිව්වොත් නේ කම්පියුටර් එක හරියට දුවන්නේ. කම්පියුටර් එක හරියට දුවන්නේ නැතුව ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් දුවන්න බෑ. මොන ඕක දාන් වෙලක් වයි සම්බන්ධ වෙලා තියෙනවා. ඇයි සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ මොනවටද කියලා අපි අහගත්තාම කිව්වනේ මොකද්ද? සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන්නේ කම්පියුටර් එක දුවන්න කම්පියුටර් එක විසින්ම කම්පියුටර් එකේ අරමුණු ඉෂ්ට කරගන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් වල තමයි කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් කියලා නමෙම මතක තියාගන්න ලේසි. සිස්ටම් එකේ අරමුණු ඉෂ්ට කරගන්න පාවිච්චි කරන සොෆ්ට්වෙයාර්. ඒ කියන්නේ සිස්ටම් සොෆ්ට්වෙයාර් හරියට වැඩ කරේ නැත්නම් කම්පියුටර් එකේ අරමුණු ඉෂ්ට වෙන්නේ නැහැ කියන්නේ. කම්පියුටර් එක හරියට ඉස්සරහට දුවන්නේ නැහැ. එහෙම වුණොත් ඒ කියන්නේ හරියට මේක වැඩ කරන්නේ නැතුනම ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් වලට හරියටවත් වැඩ කරගන්න ඒගොල්ලොන්ටත් හරියට වැඩ කරගන්න බැරුව යනවා කියන්නේ. දන් වෙලක් වගේ. ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් හරියට වැඩ කරන්න නම් අපේ කම්පියුටර් එක හරියට දුවන්න ඕනේ. අපේ කම්පියුටර් එක හරියට දුවන්න නම් සිස්ටම් සොෆ්ට්වෙයාර් හරියට වැඩ කරන්න. ඒතර අපිට තේරෙනවා සොෆ්ට්වෙයාර් වල ප්‍රධානම සොෆ්ට්වෙයාර් අංගය තමයි සිස්ටම් සොෆ්ට්වෙයාර් කියන එක. සිස්ටම් සොෆ්ට්වෙයාර් වල ප්‍රධානම සිස්ටම් සොෆ්ට්වෙයාර් එක තමයි ඔපරේටිං සිස්ටම් කියන්නේ. ඔන්න ඔය පොයින්ට්ස් ටික ඔළුවේ තියාගන්න හොඳයි. හරි ඔන්න ඔය පොයින්ට්ස් ටික හොඳට ඔළුවේ තියාගන්න. ඕගොල්ලෝ ආයෙ නැවත මම ඔය මේ කියපු ස්පෙෂල් පොයින්ට්ස් ටික නෝට්ස් ෂෝට් නෝට් එකක් දාගත්තත් වටිනවා. ප්‍රධාන නෝට්ස් ටික පොයින්ට්ස් ටිකක් තමයි මම මේ කිව්වේ. හරි. හරි. එතකොට දැන් මේකේ කියපු හැම පොයින්ට් එකක්ම ඕගොල්ලෝ හෝම්වර්ක් එකක් විදිහට මොකද්ද කරන්න ඕනේ? මේක වීඩියෝ එකක් නිසා පස්සට දාන්න පුළුවන් පස්සට දාලා මේ පොයින්ට්ස් ටික හරියට අහගෙන ඔලුවට දාගෙන ෂෝට් නෝට් එකක් වගේ පොතේ උතනක වෙනකොහෙවත් ඕනේ නැහැ පොතේ උතන ලියාගෙන යන තැනම තරු දාලා මේ කියපු පොයින්ට්ස් ටික ලියන්න ඔලුවට දාගන්න මේ කියපු පොයින්ට්ස් එක සෑහෙන්න වැදගත් මොකද නිකන් ලේසි සරලයි වගේ තේරෙන්නේ නිකන් සරල වුණාට ලොකු කාරණා වලට එන පොයින්ට්ස් ටික තමයි මේ කතා කරේ දැන් ඔන්න අපිට හරියන්න ලේසි ඊළඟට අපිට බලන්න තියෙන ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේටර්ස්ලා කියන්නේ කවුද? එතකොට ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේටර් කරන්නේ මේකයි. එතකොට ඔපරේටිං සිස්ටම් එක කියන්නේ සොෆ්ට්වෙයාර් එකක් කියලා කිව්වනේ. ඔපරේටිං සිස්ටම් එකකටත් එනම් මේ ප්‍රෝග්‍රෑම් ට්‍රාන්ස්ලේටර්ස් ලබන වෙනවා. ඊළඟට යුටිලිටි සොෆ්ට්වෙයාර්ස් කියන්නේ කවුද? ඒගොල්ලෝ පොඩි කට්ටියක්. හැබැයි ඒගොල්ලෝ ඕනේ කම්පියුටර් එකේ හරියට ඉදිරියට යන්න. ඒගොල්ලෝ කියන කවුද? කියන තෝරන. ඊට පස්සේ අන්තිමට කම්පියුටර් එක ඔන් වෙන්නේ කොහොමද? කම්පියුටර් එක ඔන් වෙන්නේ කොහොමද? කම්පියුටර් එක ඔන් වෙන පියවරවල් මොනවද? කම්පියුටර් එක ඔන් වෙන පියවරවල් වලදී ඔපරේටිං සිස්ටම් එක කොහෙද? එන්නේ උතන කතාවට. ඊට කලින් එතකොට අපි පිටිය සකස් කරගන්න තව එක්කෙනෙක් ගැන අපි හරියට දැනගෙන ඉන්න ඕනේ ඒකම RAM එක කියන එක. ඒතකොට RAM එක ගැන අපිට අවබෝධයක් ගන්න තියෙනවා ඊළඟට. අන්න ඔය ටික ගැන අපි ඊළඟ ක්ලාස් එකේදී කතා කරමු. එතකොට අද කතා කරපු මේ පොඩි දේවල් ටික ගැන හරියට ඔලුවට තියාගෙන හෝම්වර්ක් එක තමයි ෂෝට් නෝට් එකක් ගන්න. මම නෝට් දුන්නේ නැති හැබැයි මම කටින් කියපු ස්පෙෂල් පොයින්ට්ස් ටික ඔයගොල්ලෝ ෂෝට් නෝට් එකක් දාගන්න ඔලුවට දාගන්න හෝම්වර්ක් එක. හරි. එහෙනම් මේ ක්ලාස් රෙකෝඩින් මෙතනින් ඉවරයි. අර වැඩේ මම කියපු වැඩේ අනිවාර්යෙන් කරමු. කියපු වැඩේ අනිවාර්යෙන්ම කර යුතුමයි. කරන්න ඕනේ අනිවාර්යෙන් කියන වැඩ ටික හරියට කරන් යන්න. ඒකෝර තමයි අර මම කියපු රිසල්ට් එකට යන්න පුළුවන්. කියන වැඩ ටික හරියට කරන් යන්න. මම කියන වැඩ ටික හරියට කරන් දුන්නොත්
වෙන වෙන වැඩ පිළිවෙල වෙන වෙන දේවල් වලට පයින් එපා. බය වෙලා හදිස්සි වෙලා කලබල වෙලා පයින් එපා. මේ වැඩ ටික හරියට කරන් යන්න කියන වැඩ ටික මේ හිමීට කරන් යන හදිස්සියන්. හරි රයිට්. හොර මේක අදින් ඉවර කරනවා මේ ක්ලාස් රෙකෝඩින් එක අද ඒක මෙතනින් ඉවර කරනවා. ක්ලාස් එක මෙතනින් ඉවරයි. කිස්මස් කරනවා. God bless.